මේ විස්තර කරන්න කියන එක. මේ නවආරාදී බුදුගුණ පිළිබඳව විස්තරයක් කරන්න ගියොත් එහෙම අප්‍රමාණ බුදුගුණ ප්‍රමාණවත්ව විස්තර කරන්න බෑ. මෙතෙන්දී අපි දැකගත යුතු ක්‍රමයක් තියෙනවා. දැන් ඔය ත්‍රිපිටකයේ තැන තියෙනවා විද්‍යාචරණ සම්පන්න කියන්නේ මොකද කියලා එක්තරා ස්ත්‍රියක් ඇවිදලා එක්තරා භික්ෂුන් වහන්සේ නමකින් ඇහුවා. විද්‍යාචරණ සම්පන්න නිසා විද්‍යාචරණ සම්පන්න කියනවා කියලා උත්තරයක් දුන්නා. බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා ඇහුවා. විද්‍යාචරණ සම්පන්න නිසා විද්‍යාචරණ සම්පන්න කියනවා කියලා උත්තරයක් දුන්නා. දැන් මෙතෙන්දී ඊගෙන උත්තරයක් දුන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට තව වචනයක් දෙන්න බෑ. ඔය වචනේ අප්‍රමාණ ගුණයක් ගැබ්බෙලා තියෙන වචනයක් ඕක. දැන් විද්‍යා නැනාටද 15 චරණ ගුණයේදී යුතියෙන් එමුනිසඳ පිරුණු විද්‍යා චරණ නම් වේද කියලා ඉතින් අපිට විග්‍රහ කරලා තියෙනවා දැන් අපේ කවිවල. ඉතින් අෂ්ට විද්‍යා 15 චරණ ධර්ම වලින් යුක්තයින් විද්‍යා චරණ සම්පන්න කියනවා කියලා. හැබැයි මේ විදිහට අපි කොච්චර කිව්වත් බුදුරජාණන් වහන්සේගේ අෂ්ට විද්‍යා මෙන්න මේවා කියලා තේරුම් ගන්න එයා බුදුවරයෙක්ම වෙන්න ඕන. උන්වහන්සේගේ 15 චරණ ධර්ම මේවයි කියලා තේරුම් ගන්න නම් ඒ જાතියෙම බුදුවරයෙක් ඕන. තව කෙනෙකුට ඒක තේරුම් ගන්න බෑ. දැන් අපි හිතමු සාමාන්‍ය නිකන් අපි ලෞකික අදහසක් කරන්. යම්කි උපාධිධාරී විද්‍යා ගුරුවරයෙක් ඇවිදලා ළමයෙකුට මොනවා හරි උගන්වනවා. බාල පන්තියේ ළමයෙක්ගේ විද්‍යාව ගැන කියා දෙනකොට විද්‍යා සර් හරි දක්ෂයි විද්‍යාව ගැන දන්නවා කියලා ළමයා කියන්න පුළුවන්. ළමයාගේ මට්ටමේ. හැබැයි ළමයා විද්‍යා සර්ගේ දක්ෂතාවය දැකලාද කිව්වේ? ඒ ළමයා දන්නාද විද්‍යා සර් මෙතකින් දක්ෂයි කියන්නේ? එයාගේ දක්ෂතාවය මෙන්න මෙච්චර පැතිරලා තියෙනවා. එයාගේ මනසට මෙන්න මෙච්චර විද්‍යා කරුණු ගෝචර වෙලා තියෙනවා. ඒ අනුවයි මම කියන්නේ මේ අපේ ගුරුවරයා විද්‍යාවට මෙච්චර දක්ෂයි කියලා කියන්නේ ගෝලයට පුළුවන්. එහෙම කියන්න ක්‍රමයක් නැහැ. ඒතරම් විශ්වාසයක් තියෙනවා. උන්වහන්සේ ඒ ගුරුවරයා විද්‍යාව පිළිබඳ හොඳ හතර දැනුමක් තියෙන කෙනෙක් කියලා මට විශ්වාසයි. හැබැයි ධර්ම කියන්න පුළුවන් කමක් නැහැ. විස්තර කරන්න බෑ. මෙන්න මේ වගේ මේ ಗುಣපද වලට තව ಗುಣපද වලට තව වචන දාන්න බෑ. මේ තමයි මූල භාෂාව. මිනිස්යාගේ මූල භාෂාවේ පද. මේ මූල භාෂාවේ පද හැදිලා තියෙන්නේ ගති හඬෙන්. ගති ගුණේ නැගෙන ගති හඬ. එයා බුදුරජාණන් වහන්සේගේ තිබෙන්නා වූ ගති ගුණ පිළිබඳව ඒ ගති ශබ්ද පදේ බුදුරජාණන් වහන්සේටම ගෝචරලා තමයි ලෝකෙට පිට වුනේ. එයා ඒ පදේ ඇසුරු කරනකොට ඒ පදේ තුල තියෙන හැඟීමට ක්‍රමක්‍රමයෙන් අපේ මනස ලං වෙන්න පටන් ගන්නවා. ඒක වෙන්නේ මොකක් නිසාද? අපිට අමතක වෙච්ච දෙයක් තියෙනවා එක්තරා භාෂාවක්. ඒ භාෂා රටාව අපිට අමතකයි අද. මේ ලෝකේ සියලුම සත්‍යය මේ සුද්ධ මාගදී කියන භාෂාව කතා කරනවා කාලය. අන්තක්කල්ප 80ක් මේ ලෝකේ මහා කල්පයක් කියන එකට අන්තක්කල්ප 80ක් කියන කාලයක් තියෙනවා. ලෝකයක් හට ගැනීමට, හටගෙන පැවතීමට, විනාශය කරා ගමන් කිරීමට, විනාශ වෙලා පැවතීමට කියන. මෙන්න මේ මහා කල්පයක් කියන කාලය තුල ඔය අන්තක්කල්ප 20න් 20ට ඔය කාලය යනවා. මේ ලෝකේ විනාශ වෙන කාලෙදී මේ ලෝක සත්‍යය ආවස්සර කියන බ්‍රහ්ම ලෝකේ උපන්නට පස්සේ ලෝකේ විනාශ වෙලා තියෙන අන්තක්කල්ප 20යි. ඊට පස්සේ විනාශ යලි හට ගනිමින් තියෙන අන්තක්කල්ප 20යි. ඔය අන්තක්කල්ප 40ෙම ඉන්නේ එහි. අනිත් හැදෙන අන්තක්කල්ප 20 හැදෙන කාලේ තමයි එහෙම මෙහාට එන්නේ. මෙහාට ඇවිදලා මේ හැදිච්ච කාලේ ජීවත් වෙන කාලේ තමයි මේ භාෂා පරිවර්තන හදාගෙන මූල භාෂාව මතක නැති වෙලා අපි හදාගත්ත භාෂාව තුලින් අපේ ජීවිතය ගෙනියන්නේ අදහස් වමාරු කරගෙන. ඉතින් මේ හටගෙන පවතින කාල සීමාන අන්තක්කල්ප 20 තමයි මේ සියලුම භාෂා මේ ලෝකෙ බිහි වෙලා තියෙන්නේ. ඉංග්‍රීසි කිව්වත්, ලතින් කිව්වත්, දෙමළ කිව්වත්, සියලුම භාෂා කිව්වත් ඔය හැම එකක්ම. විවිධාකාර භාෂාවලටපත් වෙලා මිනිහා ඒ තුල ජීවත් වෙලා අදහස් වමාරු කරගන්නේ. ඔන්න ඔය ලෝකයේ හටගෙන පවතින කාලය තුල අන්තක්කල්ප 20 තුල. මෙතනින් ගිය තැන පටන් සුද්ධ මාගදී භාෂාව කතාවෙන් තමයි මේ සියලුම ලෝක සත්‍ය ජීවත් වෙන්නේ. ඒක කවුරුවත් උගන්වන භාෂාවක් නෙමෙයි. සත්‍යයේ මූල භාෂාව කිව්වේ ඒකයි. සාමාගදී මූල භාෂාව. සත්‍යයේ මූල භාෂාව. ඒ මූල භාෂාව දාන මොන්ටිසෝරිත් නෑ. සතර භාෂාවල් නෑ ඒවා උගන්වන්නේ. භාෂා ශාස්ත්‍රයේ ව්‍යාකරණ ශාස්ත්‍රයේ උගන්ලා කියන එකක් නෙමෙයි.
අද කුරා කුඹුවා වෙලා ඉන්න එකත්, පළගැටියා වෙලා ඉන්න එකත්. එදා ওই භාෂාව කතා කරපු අර බ්‍රහ්ම කල්පියේ මේ බ්‍රහ්මයේ. එහෙම කාලයක් ඒ සත්වෙන්ටත් තිබුණා. මේ ලෝකේ හටගෙන පවතින කාලය තුලදී ඇති වෙන පුද්ගලයා විසින් මේ රාග දේශ මොහ නිසා, ලෝභ දේශ මොහ ආදී දූෂණය වීම නිසා ඇති කරගත්තා වූ පහත් අත්බැව් ලබාගත්ත මේ කාලේ තමයි සත්තු වෙලා ඉන්නේ. සතාට ඒකකත් කරගන්නත් බෑ. මිනිස්සු වෙලා ඉන්න මට්ටමට ඉන්නේ රාගයේ මුල් කරගත්ත අදහස් මිනිස් සංකාර නිසා. එහෙනම් මේ ලෝකේට ආවට පස්සේ භාෂා විපර්යාසයන්ටපත් වෙලා එක එක භාෂා කතා කරනකොට මූල භාෂාව ඔක්කොටම අමතකයි. හැබැයි මූල භාෂාවට එන්න නම් අලෝභ, ආදේශ, අමෝහ කියන ගුණය වැඩෙන්න ඕනේ. දැන් ඒකෙන් පිළිහිච්ච නිසා තමයි මූල භාෂාව පිළිබඳ අපිට හැඟීම ඉන්නේ නැත්තේ. නමුත් අලෝභ, ආදේශ, අමෝහ ගුණයෙන් බ්‍රහ්මගති ගුණයට එනකොට ක්‍රමක්‍රමයෙන් අර ආදි මූල භාෂාවේ හැඟීම ඉන්න පටන් ගන්නවා ඒ වචන ප්‍රකාශ කරනකොට. දැන් අරහං කියන වචනේ භාවිතා කළොත් රාගක්ෂය වූ, ද්වේෂක්ෂය වූ, මෝහක්ෂය වූ බුදු පියාණන් වහන්සේගේ ගති ලක්ෂණයක් තමයි අරහං ගති ලක්ෂණය. අරහං කියන શબ્දයෙන් ಗುಣ පදයෙන් කියුනේ. අන්නේ ගුණේ. එයා අවීත රාගී, වීත රාගී, වීත දෝෂී, වීත මොහී ගුණයක් ඇසුරු කරනකොට ක්‍රමක්‍රමයෙන් ඒ ಗುಣ පදයේ තුලින්, ಗುಣ හඬ තුලින් අපි ගෙනියනවා ඒ ගති ගුණේ කරා. මේක ගති හඬ. ගති හඬ තුලින් ගෙනියනවා ගති ගුණේ කරා. එයා ගති හඬ භාවිතා කරනකොට එතකොට අපේ හිත ගති ගුණේ කරා යනවා. අන්න ඒක උපක්‍රමයෙන් පිරිසිදු කරනවා කිය ඔන්න ඕකයි. බුදුගුණ සිහි කරනකොට උපක්‍රමයෙන් කිල්ටි හිත පිරිසිදු වෙනවා කිය ඔන්න ඕකටයි. ඒතර වීතරාගී, වීත දෝෂී, වීත මොහී මේ ಗುಣ පදේ සිහි කරගෙන යනකොට එයා දන්නේ නැහැ සුද්ධ වෙන බව. දැන් හෙද්දට අවශ්‍ය රසායනික දාලා හොදනකොට හෙද්ද දන්නේ නැහැ හෙද්ද සුද්ධ වෙන බව. කුණු දන්නේ නැහැ කුණු අර රසායනික නිසා පොඟලා ඉවත් වෙන බව. මේක ධර්මතාවය. ඒ ධර්මතාවය පරිදි කුණු ඉවත් වෙනවා හෙද්ද සුද්ධ වෙනවා. එතකොට මේක තමයි සිද්ධ වෙන සිද්ධිය. කරන පුද්ගලයා ඒ අවශ්‍ය කරන රසායනය හරියට දැම්මා නම් ඒ ක්‍රියාවලිය හරියට කළා නම් හෙද සුද්ධ වෙනවා. උනාට පස්සේ වුණ බව දන්නවා. මෙන්න මේ වගේ අපිට මේ හෙද්ද අපුල්ලනවා වගේ හිත නැමැති හෙද්ද අපුල්ලන්න ඕනේ මේ පදේ නැමැති රසායනය දාලා. ඕක තෝරන්න ගියොත් එහෙම අපිට වැඩේ කරගන්න හම්බ වෙන්නේ. සබන් කෑල්ල හදලා තියෙන මොන රසායන වලින්ද කියලා හොයන්න ගියොත් එහෙම එයාට හෙද්ද හොදා ගන්න හම්බ වෙන්නේ. ඔය එකක්වත් දැන් නැති සාමාන්‍ය මට්ටමේ ඉන්න කාන්තාවකට පුළුවන් සන්ලයිට් කෑල්ල අතුලා ඉතින් හෙද්ද හොදා ගන්න. හැබැයි සන්ලයිට් කෑල්ල හදලා තියෙන රසායන සංයුතිය දන්නේ නැතුව හෙද්ද කුණු යනවා. ඒ කෑල්ලෙන් හොදනකොට. මෙන්න මෙහෙම දෙයක් තමයි මේ අගුණ පද කියන්නේ. මේවා එක්තරා ලෝකෝත්තර කරා ගෙනියන ලෞකික කහට කපන රසායන පද, රසායන කෑලි. ඔක හරියට තෝරාගත්තාම අපිට ප්‍රශ්නේ නැහැ. එනම් මේ අරහං, සම්මා සම්බුද්ධ, විද්‍යාචරණ සම්පන්න, සුගත පද වෙන් කරලා කියන්න ඕනේ. ඉතින් ඉතිපිසෝ භගවා ඔහොම ගත්තා ඉතිපිසෝ කියලා පදයක් ඇත්තේම නැහැ. අර ಗುಣ නමෙන් යුක්තයි කියලා පෙන්නපු. එසේ හේයින් මෙසේ හේයින් මේ භාග්‍යවතුන් වහන්සේ කියන එක තමයි ඉතිපි සෝ භගවා කියන්නේ. නම් මුලම කාලා දැන් තියෙන්නේ. නවරහදී බුදුගුණ අරගෙන බුදුගුණ කර්මස්ථානයක් වශයෙන් වරන් කියන ඉතිපිසෝ භගවා කියන පටන් ගන්නකොට ඉතිපිසෝ කියලා වචනයක් නැහැ. කියපු මුළු අර්ථයම කැවුණා එතන. රසායනික වෙනස් වුණා. ඒතර ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඉන්නද කොහේ ගිහින් බැලුවා. ඉතිපිසෝ භගවාමයි කියන්නේ. හැමතැනම ඇරුවොත් ඉතිපි සෝ භගවා කියලා શબ્ද කරන්නේ නැහැ. දැන් මම මෙහෙදි හුඟා දෙනු කියලා හුරු කරලා හින්දා දැන් එක්තරා මට්ටමකට පිරිසක් ඒකට ගන්න. නමුත් ඉතිපි කිය පොඩ්ඩක් නවත්තලා සෝ භගවා කියලා කියනවා. ඒත් ඉතිපි සෝ භගවා කියලා මනිකයි කියනවා. මොකද ඒකට කොච්චර කිව්වත් තව තේරෙන්නේ නැහැ. ඉතින් ඉතිපි සෝ භගවා කිව්වහම එහෙම පදයක් ගලපන්න බැරුව යනවා. පද ගැලපීම නැතුව යනවා. පද ගැලපීම නැත්නම් අර කර්මස්ථානයට බාධකයි. එයා ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති පදේ සම්පූර්ණව ගන්න ඕනේ. සත්තාදීව මනුස්සානං බුද්ධෝ භගවාති. අන පදින් පදේ වෙන් කරලා ගන්නවා. දැන් තෙලකයි. ඔතන අර ගන්නකොට අර අනුත්තරෝ පුරිස ධම්මසාරති දෙකට ගන්නවා. නව ගුණ 10 ගුණ කරනවා. දැන් ඔය බුදුගුණ අලංකාරයේ නව ගුණ 10 ගුණ කරලා ලියා තියෙනවා. අනුත්තරෝ කියන එක පදයක් වශයෙන් නෙවෙයි පුරිස ධම්මසාරති කියන තව පදයක් වශයෙන් අරගෙන තමයි
ඉතින් එච්චර පඬිතුයන් වහන්සේලාත් නව ගුණ ලියන්න ගියා 10 ගුණ කරලා ලියා තියෙනවා. ඉතින් අනුත්තරව පුරිස ධම්මසාරිතී කියන එක පදයක්. ඉතින් ඔය කියන රටාවල් අපි වෙනස් කළොත් අපිට ඕන හැටියට. ඒකේ තියෙන ගුණ බලය ලබන්න බැරුව යනවා. ඉතින් අපි හරියට ඒක වචන අකුරු හරියට ශබ්ද වෙන්න. ඒකට අවශ්‍ය කරන අදින ප්‍රමාණය දීර්ඝ අක්ෂරයක් මාත්‍රා දෙකයි, කෙටි අක්ෂරයක් මාත්‍රා එකයි, අල් අක්ෂරයක් මාත්‍රා භාගයයි කියන ක්‍රමයක් තියෙනවා. දැන් මේ ක්‍රමද වැහිලා තියෙන්නේ. එයා එක එකනා හිතු මන අපිට ගාථා හත් ගායනා කරනවා. හිතු ලෞකික තාලේ ඒවට ආරෝපණය කරලා ලස්සන වෙන්න කියනවා. හැඩ වැඩ වෙන්න කියනවා. තමන්ගේ මුකරිකම නිසා එක එක විදිහට ශබ්ද මහත් ප්‍රාණ කරලා කියනවා. ඉතින් එහෙම කියන්න පටන් ගත්තාම මේක ගැළපෙන්නේ නැතුව යනවා. මහ ප්‍රාණයේ මට්ටමට එහා මහ ප්‍රාණ කරන්න හොඳ නැහැ. අල්ප ප්‍රමාණයේ මට්ටමට එහා පහත් කරන්න හොඳ නැහැ. එහෙම කරපුවාම ඉතින් අද තියෙන මම අහලා තියෙන මට අහන්න කර්මස්ථාන ඇහිණේවත් තියෙනවා. අපි ওই විශේෂ හාමුදුරුවන්ගේ. ඉතින් අර ಗುಣ කියනකොට අරහං වනසේක කියලා කියනවා. වනසේක කියන්නේ ව කරනවා. වනසේක කියලා වචනයක් නැහැ. සම්මා සම්බුද්ධ නම් වනසේක. මේ වන කියලා වචනයක් භාවිතා වෙන්නේ නැහැ. අර ශබ්ද වෙනස් වෙනවා. ශබ්ද කළ යුතු වචනේ ශබ්ද කරන්නේ නැතුව ඒක පහත් කරලා ගන්නකොට. ඉතින් ඒවා අපිට අඩුපාඩු වෙනවා. මොකද ಗುಣ හඬ හරියට එන්න ඕනේ. ಗುಣ හඬ හරියට ආවේ නැත්නම් ගති හඬ හරියට ආවේ නැත්නම් ගති ಗುಣ මතු වෙන්නේ නැහැ. ඉතින් ඉතිපිසෝ භාගවා කිව්වට හරියන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන මට්ටමක් තියෙනවා. ඉතින් මේවාද හැඟවිලා නිසා මේ ශාස්ත්‍ර මේකෙන් මතු කරගන්න විදිහක් නැහැ. මොකද්ද මේ පදයට ගන්න දීර්ඝාක්ෂරයේ මාත්‍රාව කියන්නේ මොකද්ද? මාත්‍රා දෙකකට වැඩි එක මාත්‍රාවක ප්‍රමාණය කොච්චරද? දැන් මේවා දැනගන්න ශාස්ත්‍ර අද නැති නිසා මේ මාත්‍රා දැනගන්න දන්නේ නැහැ. මාත්‍රාවක දීර්ඝ ප්‍රමාණය කොච්චර වෙලාවක් වෙනකන් දීර්ඝද? කොහොමද මාත්‍රාවක ශබ්ද දීර්ඝත්වය දැනගන්නේ? මාත්‍රා දෙකක ශබ්ද දීර්ඝත්වය කොච්චර මට්ටමකටද තියෙන එක දැනගන්නේ. ඒ ශාස්ත්‍රයේ වැහිලා නිසා අද හොයාගන්න බෑ. මොකද මේක පොත්පත් වල අද වැහිලා තියෙන එකක්. පොත්පත් වලත් නෑ අටුවා නෑ. මොකද හෙළ අටුවා දැන් නෑ. හෙළ අටුවා වල තිබුණා. නමුත් අද හෙළ අටුවා ඔක්කොම හංගවල විනාශ කරලා දාලා. ඒ නිසා මේ වැදගත් ශාස්ත්‍රය නැති වෙලා ගිහිලා තියෙනවා. ගාථාවක් හඳලා කරනකොට අපිට ඕන හැටියට එක එක ලතා කතා අරගෙන එහෙම රඟපාන්න යන්න බෑ. ඒක කියන්න පුළුවන්. අහින්නත් පුළුවන්. ඒ ගති හඳ ලැබෙන්නේ නැති නිසා ගති ගුණේ පහළ වෙන්නේ. ගති ගුණේ නැත්නම් අවශ්‍ය සමාධිය නැගෙන්නේ. ඒකයි කාරණේ. ඉන් අකුරු ගයින ක්‍රමයක් තියෙනවා. අකුරක් ගයිනකොට ඒකට එන මාත්‍රා ගන්න ගයින ක්‍රමයක්. යම් කිසි ගාථාවක් කියන ගාථාව මාත්‍රා කීයක් තියෙනවද? මේ හිලාටුවා නැති නිසා මේක හොයාගන්න බැරුවට නමුත් ඉතින් ඔය හොයාගන්න ක්‍රම අපි අතුරු කරලා හොයාගෙන තියෙනවා. අපි හිතමුකෝ නවගුණ ගාථාව කියනකොට ඊ ති පි අකුරු තුනක් කියවුණා. සෝ කිව්වහම දීර්ඝාක්ෂරයක්. දීර්ඝාක්ෂරයක් මාත්‍රා දෙකයි. ඊ ති පි සෝ කියනකොට මාත්‍රා කොහොම 3යි 2යි 5ක් කියවුණා. භා ක වා බයන්නට එකයි ගායනට එකයි වායනට මාත්‍රා දෙකයි. දැන් මාත්‍රා 4ක් කියවුණා. ආ ර හං කිව්වහම එකක් එන්නේ. එක අකුරක්. ආයන්නට එකයි රායනට එකයි හං කියන එකටම එකයි. මාත්‍රා 3යි එතන. ওই දින මාත්‍රා ගයින්න ඕනේ මේ නව ගුණයන්ටම තියෙන. ගැනව මාත්‍රා ගන්න අරගෙන. අපි ගාථාව කියන්නේ විනාඩියක් ගියානම්. විනාඩිය කියන්නේ තත්පර 120ක් නේ 60ක් නේ. අර තත්පර 60 අර ආපු මාත්‍රා ගානින් බෙදපුවාම අන්න විනාඩියක් තුර මේ ගාථාව කිව්වනම් තත්පර කීයක් මාත්‍රාවකට එනවද කියලා බෙදපුවාම එන තත්පර ගානින් එනවා. ඔන්න විනාඩි 2කින් මේක කියන්න පුළුවන් ටිකක් ඇදගෙන. ඒක තත්පර 120 බෙදන්න ඕනේ අර ආපු මාත්‍රා ගානින්. අන්න ඒක මාත්‍රාවට අවශ්‍ය කරන තත්පර ගාන එනවා කාල සීමාව. අන්න මාත්‍රාවක කාල සීමාව. ඉතින් ඒ නිසා එහෙම සාත්‍ර ක්‍රමයකින් තමයි මේක දකින්න ඕනේ. නැ සමාධියෙන් හරිය නැගිනකොට ඔය ගොතගොතා කියන්න ගියාම හරි අමාරුයි. ඔක න්‍යාය ධර්මය ඔය කියන්නේ. සමාධියෙන් නම් ගාතාව කිව්වේ. ඔය ක්‍රමයටම තමයි හඳ නැగిලා ඉන්නේ. ඒක වෙනස් වෙන්නේ. ඉතින් අන්නේ ක්‍රමයට ගන්න ඕනේ වේගයෙන් කියන්නත් පුළුවන්, හිමින් ඉතින් හයියෙන් කියන්නත් පුළුවන්, හිමින් කියන්නත් පුළුවන්, ඇදලා කියන්නත් පුළුවන්. හැබැයි මාත්‍රා වෙනස් කරන්න කිව්වම පදයක් ගානේ අකුරක් ගානේ හරියට හැංගීම තේරීම එනවා. කොච්චර වේගින් කිව්වත් පැහැදිලි. ඒ සමාධිය හඩ කර මිසක් ඒක අල්ලන්න බෑ. වේගයෙන් කියන්න ගියොත් හැමතැනම පැටලෙනවා.
සමහර ඒවා දීර්ඝව කියවෙනවා. සමහර ඉක්මනට කියවෙනවා. ඒතර වචන පැටලුනහම අර්ථය ගන්න බෑ. දැන් පේනවා ඉතින් අපි අර අනුමෝදනා දේශනාව කරනකොට ඔය කොච්චර වේගෙන් කියවෙනවද? මොටර් සයිකල් ස්ටාර්ට් කරපුවාම යන සද්දේ වගේ ඒ තරම් වේගවත් අකුරු වේගෙන් කියාගෙන යනවා. නමුත් කියන එක හොඳට තේරෙනවා අහින්න එක නේද? අවධානය විතරයි ඕනකම තියෙන්නේ. මේ කාරණේයි මේ කියන්නේ කියලා එකක් නෑර තේරෙන්න පටන් ගන්න. පළවෙනි දාසේ අවධානය හිත මනස යොමු වෙලා නැත්නම් එක දවසක් දෙකක් යනකම් තේරෙන්නේ නෑ. ටිකක් අඩුයි. ආයෙ අවධානය යොමු කරලා අහනකොට හොඳට පැහැදිලිව තේරෙනවා කොච්චර වේගෙන් කිව්වද. තව වේගෙන් කියවන තවත් අහන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. හැබැයි මාත්‍රා ගන්න හරියට වෙනස් වුණා නම් ওই තේරුම එන්නේ. මේ මාත්‍රාවේ අංශු මාත්‍රයක් වෙනසක් නැති. වේගය කොච්චරද කියනවනම් අපි වචනයක් කතා කරනකොට ලෞතර බුදුරයන් වහන්සේට වචන 512ක් කියන්න පුළුවන්. අපි වචනයක් කතා කරන වෙලාවට ශරීර සාමදරන වචන 64ක් කතා කළා. අපි වචනයක් කියනකට ආනන්ද හාමුදුරන වචන 8ක් කතා කළා. මේ බුද්ධ ශාසනේ අධික වේගය තිබුණ 3 දෙනා. සාමාන්‍ය කෙනෙක් වචනයක් කතා කරනකොට වචන 8ක වේගයෙන් කතා කරන්න පුළුවන් ආනන්ද හාමුදුරන්ට. සාමාන්‍ය කෙනෙක් වචනයක් කියනකොට වචන 64ක් කියන්න පුළුවන් වේගයෙන් දේශනා කරන්න පුළුවන් ශරීර හාමුදුරන්ට. සාමාන්‍ය කෙනෙක් වචනයක් කරනකොට වචන 512ක් කියන වේගයෙන් කතා කරන්න පුළුවන් ලෝතර බුදුරන් වහන්සේ. නව ලෝතර බුදුරන් වහන්සේ කියන දේශනාවක් තියෙනවනේ පුංචි ළමයෙක් අහගෙන හිටියා කොච්චර වේගෙන් කිව්වත් තේරෙනවා. මේක අද හිතා ගන්න බැරි පුදුම සහගත දෙයක් වෙනවා මේ ශාස්ත්‍රය දන්නේ නැති නිසා. මේකට අවශ්‍ය වෙන්නේ ඒ උන්වහන්සේලා ඉදිරි ඇතිවෙන්නා වූ යම් කිසි කෙනෙකුගේ චිත්ත සමාධි ස්වභාවයයි. උන්වහන්සේලාගේ වචන වල තිබෙන පැහැදිලි බවයි. මොකද ඒ කියන න්‍යාය ධර්මයට අනුකූලව නිසා ඇතිවෙනව පැහැදිලි බවයි. මෙන්න මේ තුලින් තමයි කෙනෙකුට වටහා ගන්න පුළුවන් කොච්චර වේගෙන් කිව්වද. ඉතින් ඒ නිසා මේකදී අපි දකින්න ඕනේ මේ බුදු ගුණ 9 කියන එක විස්තර කරලා එහෙම ගන්න ගියොත් එහෙම ඔය කරන්න හැම එකක් නෙමෙයි. එහෙනම් අපි දැනගන්න ඕනේ මේ පද වෙන් වෙන්න අර ක්‍රමානුකූලව ඒ කියන්නේ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු ගාන්ට යන්නේ. අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති මුලයි මැදයි අගයි හඬ එක ගානට යන්න ඕන. මේක තව එකක්. මුල මැද අග තුනේදීම ශබ්දේ සමාන වෙන්න ඕනේ. දැන් සමහර කියනකොට ඉතිපිසෝ භගවා අරහං සම්මා ඔහොමත් යන ඒවා තියෙනවා. වචනයක් දෙකක් සද්දයි වචන දෙකක් කන්දිහා ඉන්න ඕන අහන්න. එහෙම දේශනා තියෙනවා. ඒව ගැලපෙන්නේ නැහැ එකක්වත්. ඒවා එක එක රටාවන් මේ ලෞකික කාම ලෝකයේ මිනිසුන්ගේ මේ ඒ අදහස් වලට පුද්ගලයා නමන්න පුළුවන් වසන කරන්න පුළුවන් එහෙම තියෙනවා. සාහිත්‍ය කලාවල්. ඒ සාහිත්‍ය කලාවල් හරියන්නේ නැහැ බුදුදහමට. බුද්ධහම සමාධියේ නැගෙන්න ඕන එක. සමාධිය හරයි සාහිත්‍ය කලා රසය කියන්නේ දෙකක්. දැන් ඕනේ එක එක කෙනා එක එක විදිහට කියන්න පුළුවන්. දැන් යම් කිසි කෙනෙක් අමරදේව වගේ පුද්ගලත්වයේ නම කියනවද නැහැ. නමුත් යම් කිසි ඒ බඳු යම් කිසි ආකාරයක දේශීය ගායකයෝ කියන්න පටන් ගත්තාම බන්නේ ගාතාවක් එහෙම කොහොමද කියන්නේ කියලා. සමහරවිට ගාතාවක් කියලා ඉවරන මට්ටමට එක අකුරක් අදිනවා. එක එක විදිහට කියනවා. හරි ලස්සනයි. හර මිහිරි. එහෙම තියෙනවා. ඒ වුණාට ධර්ම අවබෝධයට ගැලපෙන්නේ නැහැ. සමාධියට ගැලපෙන්නේ නැහැ. අහින්න පුළුවන්. ඒවා ලෞකික සාහිත්‍ය සමාධියක් ලැබෙනවා. මොකද සමාධිය කියනේම මිත්‍යා සමාධිය තියෙනවනේ. ලෞකික සමාධිය තියෙනවනේ. ආර්ය සමාධියක් ලබන්න බෑ එහෙම ගැව්වට. ඉතින් ඒ නිසා හරියාකාර දැන් පිළිත් කියනවත් අද ඔය පුරුද්ද තියෙනවා. ඒවං කී හුඟක් රැඳලා ඉන්නවා ඉතින්. මේ සුතං ඒකේ නිකම්ම ගියා. අන්න එහෙම එක එක රටාවල් තියෙනවා. ඔය ඉතින් කියන්න ලස්සනට හෝ නැත්නම් යම් එක එක තාල රටාවල් සාහිත්‍ය රටාවල් තියෙනවා. හැබැයි පිළිතෙන් ලැබෙන්න තියෙන චිත්ත සමාධිය ලැබෙන්නේ ඒකයි හරියන්නේ නැහැ. ඒවං මේ සුතං ඒකං සමයං භග ඒතර තමයි මේ තනින් තන අඩු වැඩි වෙන්න බෑ. ඒ සමාධි හඬකීම ගත්තොත් හරියාකාර හඬ එනවා. ඒ හඬ අහිනකොට චිත්ත සමාධිය අන උපක්‍රමෙන් අර කිලිටි හිද්ද උපක්‍රමයෙන් පිරිසිදු කරනවා වාගේ කිලිටි හිත උපක්‍රමයෙන් පිරිසිදු වෙන්න හේතු වෙනවා බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති තුනම. දැන් ධර්මයේ සත්ගායනා කරනවා නම් ඒ හඬ අහලා කිරියවුලු එතනින් යද්දයි මෙද මිනිස් වේලා උපන්නා මෝ මිනිස් වේලා උපන්නා කිව්වේ අන්න ගති හඬ අහලා. උන්ට අදහස් තේරෙන්නේ නැහැ. උපක්‍රමයෙන් කිලිටි හිත පිරිසිදු කරනවා කියව බුද්ධ දේශනාව හොඳට පැහැදිලි වෙන දෙයක් තමයි කිරියවුල 500ක් මෝ 500ක් මෙහෙම බනහලා
එතනින් මැරලා ඉදිරිය මිනිස් වේලාව පන්න කියලා අපේ ධර්මයේ කියනවනේ. අන්නේ තියෙන හේතුව ඒකයි. මණ්ඩුක දිව්‍ය පුත්‍රයා බුදුරන් වහන්සේ වැඩින්න කලින් උන්වහන්සේගේ ශබ්දය අහලා අර මේ ගොපලුකුළු වගේ කෝටුවල හිරලා මැරිලා එවලෙම දෙවියෙක් කියලා ඉපදිලා ඒ ඊතුරු බණ අහන්නම දේවත්වයෙන් අහලා සෝවාන් ඵලයටපත් වෙලා ගියා තියෙනවා. දැන් එතන හොඳට පේනවා තිරිසනාට ධර්මයේ තියෙilla නෙමෙයි දෙන්නපත් උනේ. හැබැයි ගති හඬ ඇසුරු කරගෙන අන්න උපක්‍රමයෙන් කිල්ඩි හිට පිරිසිදු වෙන ක්‍රමය. ඉතින් ඒ නිසා පිරිත් හඬ ධර්ම සත්ගායනා හඬ බොහොම වැදගත්. ඒක ඒ රටාවට යන්න ඕනේ. ඉතින් ඒකෙන් මේ නවගුණ ගාථාව විස්තර කරන්න නැති කියලා ඔය ක්‍රමී දැනගන්න ඕනේ. පද වෙන්ගෙන්න ඔය ක්‍රමයට ඉක්මනට කියන්න පුළුවන්. ඇදලා කියන්නේ බොහොම හිමින් කියන්න පුළුවන්. ඕන විදිහට කියන්න පුළුවන්. හැබැයි කිව්වට අර අක්ෂර ගණ රටාව හරියට තියෙන්න ඕන. ඒකයි කාරණා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. ඒ කියන්නේ ඒ ගන්නවා. ඒකේ අක්ෂර හරියටම ගත කාලේ වෙන් කරලා බැලුවොත් අර ගානට ඒ ගාන යනවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. ඒ ගානට ගිය හැකියි. ඒත් වචනේ අකුරක් ගෑන තේරෙනවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ ඒත් යනවා. ඒත් අකුරක් ගන්න තේරෙනවා. ඉතින් ඒක සමාධියකට විගෝචර වෙච්ච හලකට තමයි ඒ ශබ්ද රටාව ගෝචර වෙන්නේ. ඒතර අනික් අය මොකද කරන්නේ? අන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ ඒ ශබ්දයට සවන් දීගෙන ඉන්න. සවන් දීගෙන ඉන්නකොට ක්‍රමානුකූලව චිත්ත පාරිශුද්ධිය නැගිලා ඒ හිත සමාධිගත වෙනවා. අර කියන හලට ගැලපෙන්නේ. ඊට පස්සේ මේක තමයි කිව්වේ බුදුරන් වහන්සේගේ පාඩනම් ශ්‍රවණයේ තුලින් දරාගෙන ගినాපු මුඛ පරම්පරාවෙන් ධර්මයේ ගినాපු ක්‍රමයක් තිබුණා කියලා. ඒ ක්‍රමයේ එනකන් ගති හඬ හරියට ආව ගති සමාධිය ඒ ගෝල ශ්‍රාවකයන්ට මතු වුණා. උන්වහන්සේලාට ඒ සමාධිය නැගුණාට පස්සේ අර හඬ රටාව වෙනස් වුණේ නැහැ. ඒක හරියටම ආවා. යම් කාලයකදී ආ විනාශයලා ගියාට පස්සේ නැවත යලි කොට නගා ගන්නකොට ඒව නැහැ. ඒ හිලාටුවක් නැහැ, ඒ ක්‍රමත් නැහැ. ඒ එක එකනා තම තමන්ගේ සාහිත්‍ය රසයන්ට අනුකූලව පිරිත් කියන්න පටන් ගත්තා. භාවිතා කරන්න පටන් ගත්තා. ඒකෙන් ඇති වුණ වෙනස තමයි අද මේ බලපාලා තියෙන්නේ. මේකෙදි අප්‍රමාණ බුදුගුණ විස්තර කරන්න යන්න අවශ්‍ය නැහැ. මේක එක්තරා විදිහක උපක්‍රමයක්. බයත් ඇති ගැන්මක්, ලොබු දැහැ ගැන්මක් ඇති වෙච්ච වෙලාවට මා මෙනෙහි කරන්න ඔබලා බයත් ඇති ගැන්ම නැති වෙලා යනවා. කුමක් නිසාද? තථාගතයන් වහන්සේ රාගක්ෂයයි, ද්වේෂක්ෂයයි, මෝහක්ෂයයි බය නැහැ, ඇති ගන්නෑ, පලා යන්නේ. මේ නිසා ඔබලටත් එහෙම ශක්තියක් ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ අපේ හිත තුළ චකවර්ණය හම්බ වුණා. ගුණේ අපි අර ගුණ වලින් කිව්වා. අපේ කතාවක් තියෙනවා එක්තරා මේ ළමයි දෙන්නේ. ඒ කියන්නේ අන්‍ය ලබ්ධික ළමයෙකුයි පිරිස මේ පවුලක ළමයෙකුයි බෞද්ධ දරුවෙකුයි. මේ දෙන්නෙක් එක්කලා භාවිතා කළා බුදු ගුණය. මේ ළමයි දෙන්න සෙල්ලම් කරනකොට නමෝ බුද්ධාය කියලා අර බෞද්ධ ළමයා කියනවා. සුපර්. එතකොට ඒ ළමයා දිනනවා. අර ළමයා පරදිනවා. ඔහොම ඉන්නකොට අර අන්‍යාගමික ළමයා එයාගේ තාත්තත් එක්කලා සවැත් නුවරට ගියාලු පඩු වාගයක් මොන හරි ගේන්න හවස් වෙලාවේ. හරියට හවස 6ට නැත්නම් ඒ වෙලාවට දොර වහනවා. ආයි ඊළඟ දවසේ උදේ තමයි නුවර දොර වහුවම ආයි අරින්නේ. හතුරුන්ගෙන් ආරක්ෂාට කරන වැඩක් ඒක. මේ රාජ්‍යයේ ඒ කාලේ තිබුණ ක්‍රම තමයි දොර වහලා ඒක යක්ෂ සේනාධිපතින්ට පවා පවරනවා ඒව ආරක්ෂා කරන්න. ඒ කාලේ විතර එක්තරා අර ආධ්‍යාත්මික ක්‍රම, গুপ্ত ක්‍රම. ඉන්නේ දොර වහලාපුවාම ඒ යක්ෂයින්ට පවර වෙලාව. ආයි ඊළඟ දවසේ නා යක්ෂය තමයි මේක ආරක්ෂා කරන්නේ. එතෙන්ට ඉන්න දෙන්නේ සැලපරුස යක්ෂය දොරලා දිනවා ඒ වගේ වෙලාවට. මේකෙන් එක්තරා গুপ্ত කතාවක්. දැන් මේ ළමයා එළියෙන් තියලා වෙලාවට ඉස්සලා මොකද කරන්නේ මොනවා හරි බඩුවක් ගේන්න අමතක වෙලා පුතා උතර ඉන්න මං ගිහිල්ලා නිකන් ගියා තාත්තා ගියා ඇතුළට. යනකොට ආයෙ දොර වැහුවා. මතක නැතුණා වෙලා. දැන් ළමයා එළියේ තාත්තා ඇතුළේ. ඊළඟ දවසේ එළිය නිකන් මොන හේතුවර තායි දොර අරින්නේ. දැන් රැයනට ළමයා කරන් දෙන්නේ අර දොර අර මෙතන තිබිච්ච අර මේ යම් කිසි වාසල් කවුරුව ළඟම කනුවකට හේත්ලා ළමයා එහෙම ඉන්නකොට එක්තරා යක්ෂයෙක් දැකලා මේ ළමයාව බිලි ගන්න ආවා. දැන් මෙයාට කරන්න දෙයක් නැහැ, බේරෙන්න මොකුත් දෙයක් නැහැ. මෙයා මොකද කරන්නේ? නම් දැන් තමන්ගේ අර යාළුවා දිනපු හැටි දන්නවා කරදරයක් ආවුකා. නමෝ බුද්ධාය කියලා දිනුනේ. ඒ කියන වචනේ මතකයි. වෙන මොනවත් අර්ථයක් දන්නේ. නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය කිව්වා. අර යක්ෂයා වෙවුලන්න පටන් ගත්තා. මිනිස් වෙස් මාවාගෙන එයාගේ පියාගේ වෙස් මාවාගෙන ඇවිදilla එළිය වෙනකල් ළමයාව ආරක්ෂා කරලා තියලා උදේ තාත්තා වෙනකොටම යතු දඟල යන්න ගියා. දැන් ඒතරේ ළමයා
බුද්ධ කියන වචනේ අර්ථය දැනගෙන දෙක කිව්වේ. අන්‍ය ආගමික ළමයා අර සම්මිය දෘෂ්ටික ළමයා කිව්ව නමෝ බුද්ධාය කියන වචනේ විතරයි අහගත්තා. ඒ වචනේ අරසාර ලැබුණේ නැහැ. දැන් මෙහෙම දේවල් තියෙනවා. ඒ කාලේ එහෙම දේවල් වගේ මේ කාලේ අපිත් අත්දැකීම් තියෙනවා. බණ ගැනවත් ඔය ගැන හොයපු නැති එක්තරා වයසක මහත්මයෙක් මලා මැරෙන්න කිට්ටු වෙන ඉලාවේදී එයා දන්නේ ඉතිපිසෝ භගවා අරහං විතරයි. ඊට කියන්නේ නවුන ගාථාව සම්පූර්ණ කියන්න දන්නේ. ඉතින් එයාට කණ්ඩ කරලා කිව්වා නවගුණ ගාථාව මතකද කියලා අහුවා මතකයි කිව්වා. කියන්නගෙන ඉතිපිසෝ භගවා අරහං ඉතිපිසෝ භගවා අරහං කියාගෙන මලා. ඒ කතාවෙම හිටියා ඒ කතාවෙම මලා. නමුත් මේවා කිව්වට ලෝකයා දන්නේ නැහැ වෙන්නේ මොකද්ද කියලා. වෙන පිනක් මොනවද අපි දැනුවත් කියලා කරපු කෙනෙකුත් නෙමෙයි. විශේෂ පින් කරන්න ගිය කෙනෙකුත් නෙමෙයි. ඒක දවසක සිල් ගත කෙනෙකුත් නෙමෙයි. සිද්ධී පාර කයක් ඇති දේවතාවය කියලා උපන්න. ඉස්සර කතාවක් නෙමෙයි තමයි ඈත සිද්ධියක් වෙයි. එයාගෙන් අහපුවාම කොච්චර කාලයක් ඔය අද්දව තියනවාද කියලා ශාසනය පවතිනකම් මේකේ ඉන්නවා කියලා. එයාට වෙනවක ශාසනය පවතින තුරුම ඒ කියන්නේ කවදා හරි යා අරිහත්ත්වයටපත් වෙන්න හේතු වාසනා නැත්නම් නිවන් දකින්න හේතු වාසනාවක් ලබන බුද්ධාන්තරයක් ඇවිදලා ඒ ටික කරගන්නකම් ඒ අද්දයෙන් චුත වෙන්නේ. දැන් බලේ මොකද්ද ලැබුණේ? Taman අර්ථය නොදැන නමුත් අර නවගුණ ගාථාව අර පොඩ්ඩ කීම අරහන් කියන ගුණය කියවිච්ච බලේ. ඒ පුණ්‍ය මහිමයි. එහෙනම් මේක අපි මේකේ වටිනාකම දකින්න ඕනේ. ඒක තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ බයත් ඇති ගැනීමක් ලොමු දහගමනක් ඇති වුණොත් මෙසේ මා මෙනෙහි කරන්න. මා මෙනෙහි කරන ඔබට ඒකාන්තයෙන් බයත් ඇති ගැනීම ලොමු දහ ගැනීම නැති වෙනවා. එහෙනම් සංසාර බය නැති කරගන්න ඒක උදව් දෙනවා. එතන වටිනවා. මේ මේසේ අර්ථ ගන්න ගියොත් එහෙම අපිට කරන්න බැරි දෙයක් කරන්න ගිහිල්ලා අමාරු වැටෙන්න පුළුවන්. ලෝතර බුදුරජාණන් වහන්සේලාත් විස්තර කරන්න බැරියක් අපිට තත්තර ගානේ විස්තර කරලා ඉවර කරනවා. රාසීනව පවුණු කරන්නේ වාසනාවන්ත වාසනා කියලා දුරු කරපෙහින් පූජාවට සුසු වෙයින් අරහන් කියන්නේ. අපි කියලා ඉවරයි. දැන් ඒතකොට මොකද වෙන්නේ? මෙන්න මේ වගේ තැන් වලදී අපි පරිස්සම් වෙන්න ඕනේ. එදා මේ බුදුගුණ ගාථාව ගුණ නමේ වෙන් වෙන්නේ. ඔය කියන විදිහට හිමින් හෝ වේගෙන් හෝ කර්මස්ථානයක් වශයෙන් වල්ලා එම හුරු කරගන්න ඕනේ. මේක උපක්‍රමයෙන් හිත පිරිතු කරගන්න එක. චතුරාර්ය සත්‍ය පිළිබඳ දහම් අහලා නිවන මාර්ගය පාදා ගන්න ඕනේ. ආරක්ෂාවක් වශයෙන් අර බුදුගුණ සී කරගත්තාම ඇති. දැන් ගුණ සී කළා ගුණ දැනගෙන ගුණ ගැන අර්ථ විග්‍රහ කරන්නේ නෙමෙයි අපි නිවන් දකින්නේ. නිවන් දකින්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවශ්‍ය කාරණා අහගන්න ඕනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව විග්‍රහ කරගන්න ඕනේ. ඔන්න ඔය ටික ගැන විග්‍රහ කරගත්තොත් අපිට පුළුවන් ඔයකින් තත්ත්වය ලබා ගන්න. අරියකාන්ත සීලයේ යෝනිසෝ මනසිකාරය. එහෙනම් ධර්ම පදවල අර්ථය පහදා දෙන්නේ. අරියකාන්ත සීලය කියලා කියන්නේ මේකයි. මේක ආර්යයන්ට ලැබෙන එකක්. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තාට පස්සේ මේ ලෝකේ අසාරයි කියලා දැක්කහම ලෝකේ සාරයි කියලා හිතා ඉන්න කාලෙදි විතර රාගගිනි, දේශගිනි, මෝහගිනි ලෝකේ අසාරයි කියලා අතාවෝධය ලැබෙනකොට නිමිර යනවා. මෙන්න මේ නිමෙනකොට ඒ ආර්ය ගුණයටපත් වෙච්ච කෙනාට විශාල සැනසෙල්ලක් උදා වෙනවා. පෙර කොයිතර රාගගිනි, දේශගිනි, මෝහගිනි මන් දැව්වද? කොච්චර අසහනකාරීවද හිටියේ? නම් මේ සත්‍ය ධර්මාවබෝධයත් එක්කලා මගේ හිත කොච්චර නිමිලා ගියාද? මෙන්න මේ ආර්ය ගුණයට ඇතිවෙනා වූ කාන්තිය. කාන්ත කියන වචනයක් තියෙනවා. මේක පද නිරුක්තිය දකින්න ඕන. කය දහම් අන්ත කරපුවාම ඇතිවෙනා වූ අර්ථය තමයි ක අන්ත කාන්ත කියන්නේ. ක අන් අන්ත කළා. ක අන් අන්ත කියන එක තමයි කාන්ත කියන වචනේට පදේ නිරුක්තිය ආවේ. ක අන් අන්ත. ක අන් කියන්නේ ක හේවත් පහත් බරපත් කරන අන් කියන්නේ ආහාරය. ඒක කෙලවර කළා කියවහම කියන අන්ත කළා. කාන්ත කළා.